අයිබෝන් මුණු පොතේ ගොඩක් දෙනෙක් නැති වෙලාවක් තෝරගත්තා මේ කතා කරන්න පුළුවන් වෙයි කියලා හිතලා මේ ටිකේ ටිකක් මඩ පාරවලුත් යනවා බොහොම සැඩට ගහගෙන ඉතින් ඒකට ටිකක් නිශ්ශබ්ද බලාගෙන හිටියා මේ කතා කරන්න අවස්ථාවක් ලැබෙනකන් ඉතින් තියෙන වාතාවරණයත් එක්ක කතා කරන්න ටිකක් අමාරුයි අපහසුයි මේ ඒ වුණත් කතා කරන්න ඕනේ කියලා හිතුන වෙලාවක් මේක බොහෝ වෙලාවට මේ දිනවල ගොඩාක් සිදුවීගෙන යනවා රටේ එක එක දේවල් නිසා මැද පෙරදිග ප්‍රශ්නය මැදිහත් කරගෙන මිනිස්සු මහා ලොකු ගෝරනාඩු දෙනවා ආණ්ඩුවට විරුද්ධව මේ මිනිස්සුන්ව ගෙන්න ගන්නේ නැත්තේ ඇයි මේ මිනිස්සුන්ට මෙහෙම කරන්නේ ඇයි අර එහෙම නොකරන්නේ ඇයි ගෝඨාභය රාජපක්ෂට රට කරන්න දන්නේ නැහැ එයත් කරන්නේ අනිත් අය කරපු දේම තමයි ඔය වගේ ගොඩාක් ප්‍රශ්න මේ දිනවල මේ කතා වෙනවා මට පේනවා මම බලාගෙන හිටියා අද එක්කෙනෙක් බහරෙන් වලින් ගිරිය කඩාගෙන යටි ගිරියෙන් කෑ ගහලා මිනිස්සුන්ට කියනවා මිනිස්සුන්ට ඡන්දය දෙන්න එපා උඹලව මේ රටෙන් ගෙන්න ගන්නේ නැත්නම් උඹලා මේ ලංකාවට ඡන්දය දෙන්න ඕනේ නැහැ අරකයි මේකයි කියලා ලොකු කතන්දර යනවා. ඉතින් මැද පෙරදිග අපිත් ඉන්නේ ලොක්ඩවුන් වෙලා දැන් මේ වෙන විට කුවේට් රාජ්‍ය විවෘතව තියෙනවා උදේ 6 ඉඳලා හවස 6 වෙනකන්. නමුත් මම ඉන්නේ බේස් එක ඇතුලේ මට තාම එළියට යන්න තහනම්. මොකද මේ තාම කුවේට් රට තුල 600ක් 700ක් දවසකට මේ රෝගීන් හම්බ වෙනවා මොන ලැබෙනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ව සුව කරගන්න ඕන නිසා ඉතින් බේස් එකෙන් අපිට එළියට යන්න දෙන්නේ නැහැ. අපිව ආරක්ෂා කරලා තියෙනවා මෙහි සොල්දාදුවොත් ඉන්න නිසා ගොඩක් දෙනෙක්. අපි එළියට ගිහිල්ලා රෝගය අරගෙන ආවොත් එහෙම කියන මතය තියෙන නිසා ඉතින් අපි ඇතුළට වෙලා ඉන්නවා මේ ටිකක් කර්කශ ජීවිතයක්. ඉතින් ඒ වුණත් ඉතින් කරන්න දෙයක් නැහැ. මේක ලෝකෙට දීලා තියෙන දෙයක් නේ. ඉතින් ලෝකෙට දීලා තියෙන දේ අපිත් ඒ අත්දැකීම ලබන්න ඕනේ. අපිත් ඒකට හුරු පුරුදු වෙන්න ඕනේ. ඒක නිසා අපිත් සාමාන්‍ය විදිහට නෙමෙයි, gedara ඉන්නවා වගේ නෙමෙයි. ඉතින් බොහොම ටිකක් අමාරු ජීවිතයක් තමයි අපි ගත කරන්නේ මේ දවස්වල. ඒක කෙසේ වෙතත් ඒකට කමන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපිව ආශිර්වාද කරලා තියෙනවා ලෙඩක් දුකක් නැතුව මේ දිනවල ජීවිතය ගත කරන්න. ඉතින් දෙවි මහත්මයාන්ට බොහොමත්ම ස්තුතියි මේ ජීවත් කරන මිනිස්සු සහ පළමුවෙන්ම මේ රෝගීව රෝහල් වල සිටින සියලුම දෙනා වෙනුවෙන් මම දෙවියන් අදිනවා හැමදාම රැයට ඔවුන්ට ඉක්මන් සුවය ලබා දෙන්න කියලා. ඒ වගේම ඉතින් අපිත් පරිස්සම් වෙලා ඉන්නවා මේ බෙහෙත් අරගෙන ඒ කටයුතු කරගෙන ඉතින් අපි ඉන්නවා. ඒක කෙසේ වෙතත් අද දැන් මේ දවස්වල ගොඩක් කතා වෙනවා මේ මැද පෙරදිග ඉන්න මිනිස්සුන්ව ජනාධිපතිතුමා අමතක කරලා රජයක් හැටියට ඒගොල්ලෝ ජනාධිපතිවරණයට ලංකාවට ගියා අය ඒගොල්ලන්ව මේ තෝරාගත්තේ නැතුව ඒ මිනිස්සුන්ව තෝරාගන්නේ නැතුව පිට රටවල් වලින් සෙනගව අරගෙන එනවා අරගෙන එලා මේ මිනිස්සුන්ව නිරෝධායනය කරන්න සහ මේ මිනිස්සුන්ට ඕන දේවල් රටේ කරන්න මේ අයිතිය දීලා තියෙනවා ජනාධිපතිතුමා විසින් කියන කතන්දර ගොඩක් කියනවා. ඉතින් ඇත්තටමදී ඒක අපේ මිනිස්සුන්ට අපි ඒක පැහැදිලි කරන්න ඕනේ මේ කොහොමද මේක වෙන්නේ කියන එක පැහැදිලි කරන්න ඕනේ. මොකද කවුරු හරි යටගිරියෙන් ඇවිල්ලා මෙලෝ 100ක් නැතුව ඇවිල්ලා කියන දේවල් මිනිස්සු ඉක්මනට වැළඳ ගන්නවා වැඩි. මිනිස්සු ඒව බලනවා වැඩි. අර ഘോഷාකාරී බව සහ ආවේගශීලී බව තිබුණාම මිනිස්සු ඒව වැළඳ ගන්නවා වැඩි. වැළඳගෙන ඊට පස්සේ ඒ කේන්තිය ඇඟට අරගෙන ඊට පස්සේ නැති කොරෝනා ඇඟට අරගෙන නැති කොරෝනා හදාගන්න මේ කටයුතු තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ දේවල් පැහැදිලි කරන්න ඕනේ අපේ මේ මැදපෙරදිග ඉන්න මිනිස්සුන්ට අපි වගේ පුංචි මිනිස්සුන්ට පැහැදිලි කරන්න ඕනේ. මේ රටේ වෙන්නේ මොකද්ද ලංකාවේ වෙන්නේ මොකද්ද ඇයි මේ මිනිස්සු මෙහෙම මේ ජනාධිපතිතුමා මේවන් තීරණ අරගෙන දෙන්නේ කියන එක අපි ඉස්සෙල්ලා පැහැදිලි කරනවා. අනිත් පළමුවෙන්ම කියන්න ඕනේ ජනාධිපතිතුමාට තනියම තීරණ අරගෙන මේ කොහෙන්වත් යන පිට රටවල ඉන්න මිනිස්සුන්ව ලංකාවට ගේන්න ජනාධිපතිතුමාට තනි තීරණයක් ගන්න බෑ. ඒකට අවසර අරගෙන රටක් හැටියට ජනතාවගේ සහ රටේ ඉන්න නායකයින්ගේ අනිත් අයගේ අවසර අරගෙන තමයි ජනාධිපතිතුමා තීරණයකට යන්නේ. ඒව සාකච්ඡා කරලා සාකච්ඡා මේසේදී ඒවලට අනුමැතිය ලැබුණොත් තමයි එතුමා මේ ඊළඟ ස්ටෙප් එක ගන්න. ඉතින් මැද පෙරදිග ඉන්න අය පැහැදිලිව ගන්න මේ මම කියන දේ මේ වෙලාවේ බරබර බෝරාවලුන් කියලා මේ කට්ටියක් ඉන්දියාවේ ඉඳලා එන්න ලෑස්ති වෙලා ඉන්නවා. තාම ඒ මිනිස්සු තාම ඇවිල්ලා නැහැ. එන්න දවස් දෙක තුනක් ඇතුළත එයි ලංකාවට. ඒගොල්ලෝ එන්නේ එක මානුෂීය මේ
අවස්ථාවක් සඳහා ඒගොල්ලෝ ඉල්ලපු ඉල්ලීමකට තමයි අපේ රාජ්‍යය ශ්‍රී ලාංකික රාජ්‍යය මේ ඇහුම්කන් දීලා තියෙන්නේ. ඒක ඕනම රටක ජනාධිපති කෙනෙක්ගෙන් මේ අවස්ථාවේදී අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක ඉන්නවනම් ඒ රටවල් වල අය අනිත් රටවල් වලට උදව් කරන්න ඕනේ. දැන් නිකමට හිතන්න සුනාමිය ඇති වුණා. සුනාමිය ඇති වෙච්ච වෙලාවේ අපේ රටට ගොඩාක් අනිත් රටවල් වලින් ආධාර ලැබුණා. ඉතින් එතකොට ඒ ආධාර දුන්නේ ඒ රටවල් එක්ක තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තර කරගන්න ඕනේ නිසා. අනිවාර්යයෙන්ම අසල්වාසී රටවල් එක්ක සෑම රටක්ම එකිනෙකා සුහදව කටයුතු කරන්න ඕනේ. ලොකු මේ වගේ අවස්ථාවකදී උග්‍ර අවස්ථාවකදී හැම කෙනෙක් එකට සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. මේ වැඩ කෙරුවේ නැත්නම් අපිට රටක් හැටියට අන්‍යෝන්‍ය සම්බන්ධතා ඉදිරියට ගෙනියන්න හම්බෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයකදී අපි යන්න ඕනේ. අපේ අවශ්‍යතාවකදී ඒගොල්ලෝ ඉන්න ඕනේ. ඉතින් ඒකේ කොටසක් හැටියට තමයි සීෂෙල්ස් වල එතකොට මේ බෝරාවරුන් යන අය ලංකාවට පැමිණෙන්නේ. ඒගොල්ලන් ලංකාවට පැමිණෙන්නේ ඒ ඉල්ලීමක් පිට ඉල්ලීම ඉෂ්ට කරන අධිරචනින් තමයි මේ රජය ඒගොල්ලන්ට ඇහුම්කන් දීලා ඒගොල්ලන්ට එන්න ඉඩ දීලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ යාපුවාම ඒකෙන් ඒ බෝරාවරුන් ඉන්නේ ඒගොල්ලන්ගෙම තියෙන නිවාඩු නිකේතන ඒගොල්ලෝ මම දන්නේ නැහැ ඒක නිවාඩු නිකේතනය කොහොමද ඒගොල්ලෝ අයිති කරගත්තේ ඒ සබ්ජෙක්ට් එකට මම යන්නේ නැහැ මම ඒක ගැන දන්නේ නැති සබ්ජෙක්ට් එක. ඒක නිසා මේ නමුත් ඒගොල්ලෝ එන්නේ ජනාධිපතිතුමාගෙන් අවසර අරගෙන ඒගොල්ලෝ ඒ රටේ මේ PCR පරීක්ෂණය කරලා පැය 48ක් ඇතුළත කාලයක් ඇතුළත තමයි ඒගොල්ලෝ මෙහාට එන්නේ. එතකොට අපේ රට දන්නවා ඒගොල්ලන්ට ආසාදනය ඇති වෙලා නැහැ COVID-19 කියන එක. එතකොට ඒගොල්ලන් මෙහාට ආපුවම මෙහෙදී ඒගොල්ලෝ ඒ පරීක්ෂණ කරලා දින 14ක් ඒ නිවාඩු නිකේතනයේම තියලා තමයි මේ මිනිස්සුන්ව මෙහෙ නිරෝධානය කෙරුවට පස්සේ තමයි මේ මිනිස්සුන්ට ඕන අනිත් කරන්න තියෙන ඕන දෙයක් කරගන්න ඉඩ අවස්ථාව දෙන්නේ. ඒගොල්ලෝ හමුදා අධීක්ෂණය යටතේ තමයි මේ ඒ දවස් 14 ගත කරන්නේ නිවාඩු නිකේතනයේ. ඒක මේ ආවට ගියාට මේ බෝරා මිනිස්සුන් ඉන්දියාවේ ඉඳලා ගෙනල්ලා ලෙඩ්ඩුද නොවේද කියන එක දන්නේ නැතුව මේ ගෙනල්ලා දාන එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඔබ දැනුවත් වෙන්න මේ මිනිස්සු ඇවිල්ලා පිස්සු පියාට වගේ මේ නිකන් කතා කරලා කියන ඒවා ඔබ කනට ගන්න එපා. ඒවා අරගෙන මේ නිකන් රජයටවයි අපේ මේ දුප්පත් ආණ්ඩුවටයි අපේ ආණ්ඩුවටයි අපේ දුප්පත් රටටයි මේ බණින ඒවා හරි කැතයි. ඒවා තියාගන්න එපා. ඒවට හුම්කන් දෙන්න යන්නත් එපා. මොකද රටක් හැටියට අපි මේ සාමූහිකව අපි එකතු වෙන්න ඕනේ අනිත් රටවල් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ. අපෙන් උදව්වක් ඉල්ලුවොත් අපි දෙන්න ඕනේ. අපිට උදව්වක් අවශ්‍ය වුණොත් අපිත් ඒගොල්ලන්ගෙන් ඉල්ල ගන්න ඒ தත්ත්වය අපි තියාගන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි බෝරාවරුන් මේ ලංකාවට පැමිණීමට නියමිතව තියෙන. තාම ඒගොල්ලෝ ඇවිල්ලා නැහැ. සීෂෙල්ස් වලුනෙත් ඒකයි. ඒ රටේ මිනිස්සු අසනීපයක් වුණාම සාමාන්‍යයෙන් බෙහෙත් ගන්න එන්නේ ලංකාවට. ඒ ලංකාවට එන නිසා ඒගොල්ලෝ ඒ කීප දෙනෙක් අසාධ්‍ය ලෙඩ්ඩු හිටියා. ඒතකොට ඒගොල්ලන්ගෙන් ඉල්ලුවා ලංකාවට එවන්න පුළුවන් ද අපිට මේ මිනිස්සුන්ව හසුව කරගන්න. ඒක නිසා අපි ඒගොල්ලන්ව හසුව කරගන්න ලංකාවට එවන්නද කියලා තමයි ඒගොල්ලන්ගේ ඒ නීති රීති වලට අපේ රටේ නීති රීති වලට යටත් නම් ඒගොල්ලන්ව එවන්න කියලා ජනාධිපතිතුමා අවසර දුන්නම තමයි ඒගොල්ලෝ මේ රටට ආවේ ඇවිල්ලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වියදම් දරලා ඒ හෝටල් වල ඉඳලා ඒගොල්ලන් වැඩ කටයුතු කරන ඒගොල්ලෝ යන්නේ අය. ඉතින් අපි මිනිස්සු හැටියට අපි ජාතියක් හැටියට අපි ටිකක් මේවා ගැන පොඩ්ඩක් පැහැදිලිව හිතන්න ඕනේ. මේ කවුරුත් ලියන දෙයක් එක පාරටම ඔළුවට අරගෙන මැද පෙරදිග ඉන්න මිනිස්සුන් අපිව ගත්තේ නෑ උඹලා ආහාරෙන් මේව ගෙනාවා මෙහෙන් මෙයාව ගෙනාවා කියන මතයට යන්න එපා. මැද පෙරදිග කුවේට් රට විතරක් ගත්තොත් කුවේට් රටේ 18000ක් සෙනගගෙන් 400ක් පමණයි ලංකාවට ගියේ. ඊටු සියලුම ජනතාව මේ රටේ ඉන්නවා. එතකොට දැන් යන්න බලාගෙන ඉන්න අයත් එක්ක ඔක්කොම 38000ක් ඉන්නවා ලංකාවට එන්න බලාගෙන. එතකොට 38000ක් ලංකාවට යනකොට ඒ 38000ම නිරෝධායනය වෙන්න ඕනේ ලංකාවේ කොතනක හරි. ඉතින් ඒ නිරෝධායනය නොවි ඒගොල්ලන් අපි ලංකාවට ගෙනිච්චොත් කරන්නේ අපේ රටේ අපේ දෙමව්පියන් අපේ සහෝදරයන් අපේ දූදරුන්ට මරණය අපි ළඟා කර දෙනවා අපි විසින්ම. ඉතින් ඒක නිසා ඔබ පොඩ්ඩක් මේ රටේ ඉන්න අය හිතන්න. ඔබට මන් දන්නවා කවුරු කොහොම කිව්වත් අපිට කන්න නෑ අපිට බොන්න නෑ මේ මිනිස්සුන්ට කන්න නෑ මේ මිනිස්සුන්ට බොන්න නෑ කිව්වට කවුරු කොහොම කිව්වත් මේ රටේ ඉන්න ලාංකිකයෝ මේ කුවේට් රටේ ඉන්න ලාංකිකයෝ හොඳට කාලා බීලා ඉන්නවා. කොහොම හරි අමාරුවෙන් තේ එකක් හරි හදාගෙන බීලා මිනිස්සු ඉවසීමෙන් ඉන්නවා මේ වෙලාවේ. මේ කාල සීමාව තුල ආහාර පාන කුවේට් රජය ලංකාවේ අපේ මිනිස්සු හැමෝම එකතු වෙලා හැමෝටම ආහාර පාන බෙදාගෙන ලෙඩ දුක් වලට බෙහෙත් හේත් බෙදාගෙන ලෙඩුන්ව බලා කියාගෙන ගෙවල් වලට ගෙනල්ලා ලෙඩුන්ව තියාගෙන ඒ වගේ වැඩ කටයුතු කරගෙන මේ දවස්වල අපේ මිනිස්සු බොහොම සහයෝගයෙන් වැඩ කරනවා මේ කුවේට් වල මම දන්න තරමට. ඉතින් ඒ වගේම අසාධ්‍ය ලෙඩු ඉන්නවා. ඒගොල්ලන් හොස්පිටල් වල ඉන්නවා. හොස්පිටල් වලින් ඒගොල්ලන්ව එළියට
එනවා. අපි දන්නවා ගොඩක් COVID-19 ආසාදනය වෙච්ච ලාංකිකයෝ මේ රටේ ඉන්නවා. ඉතින් අපි ගෙනාපු ආයුෂ අනුව සමහරු මිය යනවා, සමහරු ජීවත් වෙනවා, සමහරුන්ට ගොඩක් අසාධ්‍ය වෙලා ගොඩ එනවා. ඉතින් ඒක අපි ගෙනාපු ආයුෂවල සහ අපේ කර්මයේ පළදීම අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක මේ රටේ ජනාධිපතිතුමා මේ ලංකාවට සෙනග ගන්න එපා කියලා කියපු නිසා මේ වෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ Facebook එකේ මේ රංගන මේ අසභ්‍ය වචන පාවිච්චි කරලා මේ නිකන් කුණුහරුප මාස්ටර්ලා ටිකක් ඉන්නවා මේකේ මේ එක එක රටවල් වලින් නියෝජනය වෙන මේ නියෝජනය කරන. ඒගොල්ලන්ට පක්ෂක් පාටක් මේ ભેදයක් රටට ජාතියට ආදරයක් කිසිම දෙයක් ඒගොල්ලන්ගේ නැහැ. හදවත්වල ඒගොල්ලෝ කරන්නේ මේ ඉන්න පොඩි මිනිස්සුන්ව නිකන් කුලප්පු කරලා මේවා ටිකක් විසි කරලා දාන එක විතරයි කරන්නේ. එතකොට මේ මිනිස්සු ඒක ඇඟට ගන්නවා. ගෙවල් වල දුක් විඳින මිනිස්සු ඒක ඇඟට ගන්නවා. ඒක ඇඟට අරගෙන ඊට පස්සේ මූට අපිව ඕනේ නැහැ. මේකට අපේ රට අපේ මිනිස්සුන් ඕනේ නැහැ. ඡන්දේ විතරයි ඌට ඕනේ. ඌ පුටුවට ගියා කියලා අර මිනිස්සයාට තියෙන කැත ඉතාම නිඳිච්ච වචන වලින් රටේ ජනාධිපතිතුමාට පහරනවා. මම Facebook එකේ මම අනිත් සංගම් වලත් ගොඩාක් සංගම් වල මම ඉන්නවා. ගොඩාක් අනිත් ජාතිකයෝ එක්ක මම Facebook වල ඉන්නවා. ඒ කිසිම රටක මොන ප්‍රශ්නයක් ඇති වුණත් Facebook එකේ ඇවිල්ලා රටේ නායකයාට බනින ප්‍රධානම රටක් හැටියට මම දකින්නේ මේ ශ්‍රී ලංකාවේ Facebook ජාලය මාධ්‍ය ජාලය වල විතරයි. ඒ තරමටම කැත විදිහට මේ නිර්වචනය කරනවා කියන්නේ මිනිස්සුන්ව නායකයින්ට ඉතාම කැත විදිහට මේ කතා කරන මිනිස්සු ඉන්නවා මේ රටේ. ඔබ දන්නවා මේ දැනට ඉඳන් ඉන්න ජනාධිපතිතුමා ඇවිල්ලා මේ ග්‍රාම සේවකයෙක්වත් මේ වෙලක හිටවල තිබිච්ච පඹයෙක්වත් නෙමෙයි. එතුමා රටක් පාලනය කරපු හමුදාවල් පාලනය කරපු රාජ්‍ය ආරක්ෂක ලේකම් කෙනෙක්. එතුමාට තියෙනවා මේ හැමෝටම වඩා තියෙන දැක්මක්. එතුමා හමුදාවක් පාලනය කරුවා නම් අවසර 30ක යුද්ධයකට දායකත්වය ලබා දුන්න පුද්ගලයෙක් නම් එතුමාට පුළුවන් මේ වැඩේ ඉතා සාර්ථකව කරගෙන යන්න. ඒකට ඔබට කරන්න තියෙන්නේ ඔබ දන්නේ නැති දෙයක් නම් ඒක ගැන කතා නොකර ඉන්න. කතා නොකර ඉඳලා එතුමා කරන්නේ මොනවද කියන එක පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඉතින් මේ ප්‍රශ්නේදී දැන් අපිට කුවේට් වල තියෙනවා ගොඩාක් ප්‍රශ්න තියෙනවා කුවේට් වල. මම නැහැ කියන්නේ නැහැ. අපේ සහෝදරයින්ට ටැක්සි සහෝදරයින්ට වාහන එලවන්න තාම බෑ, පාරට දාන්න බෑ. ඒ මිනිස්සුන්ගේ පවුල් සේරම නන්නත්තරයි. එතකොට කුවේටිස්ලට ඒ ටැක්සි අයිතිකාරයින්ට ඒගොල්ලෝ නන්නත්තරයි. ඉතින් ඔය වගේ ගොඩක් රැකියාවල් කරන අයට පඩි නෑ, ගෙවල් කුලී දෙන්න විදිහක් නෑ. දැන් අද කුවේට් ආණ්ඩුව කියලා තියෙනවා ගෙවල් කුලී දීම කිසි කෙනෙකුට ගෙවල් කුලී දෙන්න එපා. මාස 3ක ගෙවල් කුලී ආපහු දෙන්න කියලා මේ මිනිස්සුන්ට. ඒවා මේ නතර කරන්න ගන්න එපා කියලා ගෙවල් කුලිය. හැබැයි මගේ ගෙවල් කුලිය නම් මේ මගේ කුවේටිය නම් වෙලාවට ගන්නවා. මොකද අපිට ඒක අදාළ නැහැ. මොකද අපිට පඩිය දෙනවා අපි රස්සාව කරන නිසා අපිට ඒක අදාළ නැහැ. මේක රැකියාවල් නැති අයට, රැකියාවල් කරන්නේ නැති අයට ඒගොල්ලන්ගේ අනිවාර්යෙන් මේ පඩිය මාස 3ක මේ ගෙවල් කුලිය ආපහු දෙන්න කියලා මිනිස්සුන්ට අද මේ රජය මේ නීතියක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ওই නීතිය කොච්චර දුරට සාර්ථක වෙයිද, කුවේටියෝ ඒක පිළිපදීද කියන එක මම දන්නේ නැහැ. මේ මිනිස්සුන්ටත් මේ දවස්වල ප්‍රශ්න තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ කොහොම වෙයිද මොකද්ද කියන එක. නමුත් එහෙම කතාවක් මේ අද මේ දාලා තියෙනවා. ඉතින් මේ මැද පෙරදිග කුවේට් වල තත්ත්වයත් ඉතාම භයානකයි. ගොඩාක් සෙනග හැමදාම 600ක් 700ක් අපිට මේව වෙනවා. ඉතින් අපි ඒ අතරේ අපේ මිනිස්සු ගැන හොයලා බලන්න. මේ Facebook එකට ඇවිල්ලා මේ මිනිස්සු අනවශ්‍ය දේවල් කතා කරනවට වඩා හොඳ නැද්ද? අපේ මිනිස්සු පක්ෂ පාටකින් ભેදයකින් තොරව එකට එකතු වෙලා මේ රටේ තියෙනවා සමිති සමාගම් 1 කෝටියක් විතර. ඔය එකකින් එක්කෙනෙක් වගේ හරි එකතු වෙලා මේ මිනිස්සුන්ට මේ අවශ්‍ය කරන තැනකට අවශ්‍ය වතුර බෝතලයක් හරි දෙන්න ක්‍රමයක් ලෑස්ති කරනවා නම් හොඳ නැද්ද කියලා මම අහනවා. මේ හැම රටකම ඉන්න මිනිස්සුන්ගෙන් මම මේ අහන්නේ. කුවේට් රටේ විතරක් නෙමෙයි. හැම රටකම ඉන්න ලාංකිකයෝ එකට එකතු වෙලා ඉවර වෙලා ඒ පුළුවන් නම් එක වතුර බෝතලයක් හරි මේ කඩේකට ගිහිල්ලා කිව්වත් අපිට වතුර බෝතල් 10ක් දීලා කියලා මේ මිනිස්සු හරි දෙනවා. එතකොට ඒක අපිට එකතු කරලා එක තැනකට අපිට මේක සංවිධානයක් හැටියට කරන්න බැයිද? අන්න ඒ වගේ දෙයක් කරලා මේ Facebook එකේ දාලා අපේ රටට සහයෝගයක් ලබා දෙනවා නම් මේ අසනීප වෙච්ච කෙනෙක් බලන්න කිසෙල් ඇවරියක් හරින්න පුළුවන් නම් අසනීප වෙච්ච කෙනෙකුට බලන්න මේ කැඳ ටිකක් උයා ගන්න හාල් හුණ්ඩුවක් හරින්න පුළුවන් නම් අන්න ඒ වගේ ක්‍රමයක් ඇති කරගන්න බැරි ඇයි අපේ රටේ මිනිස්සුන්ට කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. දැන් අපි ඇමරිකාවේ වගේ නම් අපි මේ වගේ සංවිධාන වැඩ කටයුතු ගොඩාක් කරනවා. ඉතින්
ඉතින් අපි එහෙම දෙයක් මෙහාට හඳුන්වලා දෙන්න ගියාම ඒකට අපිට කැත විදියට මඩ ගහනවා. කැත කුණුහරුප අනවශ්‍ය දේවල් ගොඩාක් අපිට ඉතින් කියනවා. ඉතින් එතකොට අපිට අර කරන්න ගන්න වැඩෙත් අපි බෑකප් වෙනවා. අපිට ඉතින් හේතුවක් නැහැ ඒක කරන්න ඕනේ නැහැ කියන මතයට එන්න වෙනවා. ඒත් ඉතින් අපිට පුළුවන් දේ මේ බේස් එක ඇතුලේ හිර වෙලා ඉඳගෙන අපි එළිය ගැන හොයලා බලනවා. අපි ගොඩාක් වැඩ කටයුතු කරනවා. මම මේ අපි කිව්වොත් නෙමෙයි මම ගොඩාක් වැඩ කටයුතු කරනවා එළියේ ඉන්න මිනිස්සු වෙනුවෙන්. ඒක අපේ ඇඟේ තියෙන දෙයක් මම හිතන්නේ. ඉතින් මම අහන්නේ එකයි ඇයි අපේ මිනිස්සුන්ට එහෙම එකතු වෙලා එක විදිහකට එකතු වෙලා කට්ටියක් එකතු වෙලා මේ වැඩ කටයුත්ත කරන කෙනෙකුට සහයෝගය දීලා මගෙනුත් දිනාර කාලක් හරි කියලා දීලා ඒ වැඩ කටයුත්ත කරන්න බැරි ඇයි අපේ මිනිස්සුන් අපි ජාතිය පාවලා දෙන්නේ ඇයි අපේ රටේ නායකයව පාවලා කුණුහරුප කියලා අපේ නායකයාට බනින්නේ ඇයි අපි ගිරිය කඩාගෙන මේ රටේ කරන වැරදි ගැන කතා කරන්නේ ඇයි රටේ වැරදි කෙරුවත් ඒ වැරදි අපි සාකච්ඡා කරන්න අපිට පුළුවන් වෙනත් ක්‍රමයක් ඇත්තෙම නැද්ද මේ Facebook එකේ YouTube එකේ කතා කරලා කුණුහරුප වර්ෂාවක් කියලා ඊට පස්සේ ඒක ගැන මේව කරනකොට ඕන කෙනෙක් ඕක ක්ලික් කරලා බලනවා. ඉතින් බලපුවම 7000 8000 10000 20000 පැයක් යනකොට 20 30000. එතකොට ඒ YouTube කාර්යය හම්බ කරගන්නවා. ඔබ කරන වැඩෙන් YouTube කාර්යය හම්බ කරගන්නවා. නමුත් ඔබ ඔබේ රට පාවලා දෙනවා. ඔබේ රටට කෙල ගහනවා ඔබ. ඒකයි කරන්නේ. ඒක නිසා ඔබ ගොඩාක් වෙලාවට හිතන්න ඕනේ මේ රටේ පුංචි රටේ කරන්න පුළුවන් ගොඩාක් දේවල් අපිට සීමිතයි. අපිට කරන්න පුළුවන් ගොඩාක් දේවල් සීමිතයි. මිනිස්සුන්ව ගේන්න එකපාරට මෙහෙ එයාපෝට් එක ඇරියයි කියලා එහෙ එයාපෝට් එක ඇරියේ නැත්නම් අපිට සෙනගව ගෙනියන්න බෑ. එතකොට දැන් ඊයේ කතාවක් යනවා මේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පොහොට්ටුවේ ඉන්න ශාඛා දෙක කුවේට් වල එකතු වෙලා තානාපති කාර්යාලයට බල කරලා ලිස්ට් එකක් හදලලු සෙනගව ගේන්න 19 වෙනිදා ෆ්ලයිට් එකක් එනවා කියලා. ඒ සෙනගව ගේන ලිස්ට් එක හදන්නේ මමයි තව කට්ටියකුයිලු. එතකොට අපි ෆ්ලයිට් එකක් මේ කුවේට් වලින් රිලීස් වෙනවා කියන එකවත් අපි දන්නේ නැහැ. ඊට පස්සේ මම ඊයේ තානාපති කාර්යාලයට කතා කරලා ඇහුවා මේ සර් ඇත්තද මේ කතාව? අනේ මාරි අපි දන්නේ නැහැ 19 වෙනිදා ෆ්ලයිට් එකක් එනවා කියලා Facebook එකේ මිනිස්සු තමයි දන්නේ කියලා කිව්වා. ඉතින් බලන්න ඔය වගේ කතන්දර තමයි මිනිස්සු මේ නිස්කාරණේ මේ මිනිස්සු මේ මුදා හරින්නේ කිසිම තේරුමක් නැති කතන්දර. ඉතින් අපිට දැන් ලෙඩ්ඩු ඉන්නවා ගොඩාක් අසාධ්‍ය ලෙඩ්ඩු 400කට වැඩි ඉන්නවා. සමහරුන්ට වීසා නැහැ. සමහරුන්ට අකාම තිබිලම නැහැ. ගෙවල් වලින් පැනලා ආපු අය මේ හෘද රෝගියෝ ඉන්නවා, ප්‍රෙෂර් රෝගියෝ ඉන්නවා, දියවැඩියා රෝගියෝ ඉන්නවා. ගොඩාක් අසාධ්‍ය අය ඉන්නවා මෙහි. වැකේෂන් ඇවිල්ලා යන්න බැරුව ඉන්න අය ඉන්නවා. තව පවුලක් ඉන්නවා දරු 3 දෙනාත් එක්ක කුවේට් එකට විසිට් එකට තාත්තාව බලන්න අම්මා මැරුණා මේ රටේ. දරු 3 දෙනෙක් එක්ක තාත්තා කෙනෙක් තනි වෙලා ඉන්නවා. ගෙදර යන්න විදිහක් නැතුව. ඉතින් මේවා අපි හැමදාම දවස ගානෙම අපි හොයලා බලලා අපි ඒ කෙරෙන්න ඕනේ දේවල් ඒ මිනිස්සු වෙනුවෙන් අපි කරනවා. ඉතින් දැන් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ඒ කරන්න බැරි නම් මේ රට පාවලා දෙන එක නතර කරන්න. රට පාවලා දීලා රටට කැත විදිහට බැනලා නායකයට කැත විදිහට බැනලා ඒ මිනිස්සුන්ව අධෛර්යමත් කරන වැඩේ නතර කරන්න. ඒක කරන්න එපා. ඒක කරුවාම මේ රටේ වෙන දේවල් මේ බොරු දේවල් තමයි මිනිස්සුන්ගේ මනසට ඇතුල් කරන්නේ ඕගොල්ලෝ හැම කෙනාම. සමහරව ඉන්නවා JVP අය, සමහර ඉන්නවා UNP අය, සමහර ඉන්නවා පොදු පෙරමුණේ අය. මේ මිනිස්සු සේරම එකට එකතු වෙලා ඉඳගෙන චුට්ටි දෙයක් දැක්කහම ඒක ලොකු කරගන්න. දැන් මේ බෝරාවරුන්ගේ ප්‍රශ්නය, බෝරාවරු තාම ඉන්දියාවේ මිනිස්සු එන්න තීරණය කෙරුවා විතරයි මේ මිනිස්සු දන්නවා. ඒක දන්නේ කොහොමද? ඒ කියන්නේ රජයේ කිසිදු යම්කිසි මේ රහස්‍යභාවයක් නැහැ. රජයටත් රජයේ පොඩි දෙයක් වෙනවා කියපු ගමන් ඒක එනවා එළියට. ඒ කොහොමද ඒක එළියට එන්නේ? එතන රහස්‍යභාවයක් නැති නිසා. එතකොට මිනිස්සුන්ට ඒ දේ යනවා සේරවන්ට මිස්සෙල්ලා. මිනිස්සු දන්නවා මේ ආණ්ඩුව කරන්න යන්නේ මොකද්ද කියන එක ආණ්ඩුව කරන්නත් ඉස්සෙල්ලා. ඒ වගේ ඒවා බොහොම මේ පහත් වැඩ. ඉතින් ඒවා ආණ්ඩුවේ මුල ඉඳලම මේ පහත් පුද්ගලයා පුරවැසියා වෙනකම්ම දැනගන්න ඕනේ අපේ රටේ දේවල් අපි ආරක්ෂා කරගන්න. අපේ රටට යමක් වෙනවා නම් අපි ඒක හරි දේ කොතනද කියන එක අපි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඉතින් ඔබට ආදරෙන් කියන්නේ විශේෂයෙන්ම මේ මැද පෙරදිග ඉන්න ජනතාවට කියන්නේ මිනිස්සු මේ කියන දේවල් තරම් දේවල් මේ රටේ මේ ලොකු දේවල් වෙන්නේ නැහැ. මේ අපි හැම රටකම මේ දවස්වල මැද පෙරදිග රටවල් වල හැමෝටම COVID-19 ආසාදනය ගොඩාක් හැම මැද පෙරදිග රටකම තියෙනවා. දැන් ඒක කෙමෙන් අඩු වීගෙන යනවා. මේ තියෙන තත්ත්වයේ හැටියට රස්නේ කාලේ එනකොට මේක අඩු වීගෙන යනවා. ඊට පස්සේ ආයි සීතල කාලේ එනකොට ඊට කියන්නත් බෑ. මේ මැරෙන සංඛ්‍යාවත් වැඩි. දැන් අපි හිතුව විදිහට කුවේට් එකේ ගොඩක් දෙනෙක් දැන් මැරෙනවා. ඉතින් ඒ වගේ මේගොල්ලෝ වෛද්‍ය ප්‍රතිකාර කුවේට් රජය කිසිම කෙනෙකුට මේ මදි පුංචිකමක් නැතුව ඒගොල්ලෝ වෛද්‍ය ප්‍රතිකාර කරනවා. ඒ සෑම දෙයක්ම ප්‍රතිකාර හැම දෙයක්ම
අවශ්‍ය විදිහට ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා. ආහාර පාන ලබා දීලා තියෙනවා. දැන් අද ජිලිබ් එකට ගිහිල්ලා තියෙනවා වාහන ලොරි පිටින් ගිහිල්ලා එක ගෙදරකට බඩු මල්ලක් දීලා දෙනවා කුකුල්ලු 10 දෙනෙක් ඉන්න පෙට්ටියක් එක්කලා ෆ්‍රෝසන් චිකන් පෙට්ටියක් එක්කලා හාල් 3-5 සේරම දීලා තියෙනවා එක මේ ෆැමිලි වගේක් ගිහිල්ලා. ඉතින් ඒ නැති බැරි එතන ලොක්ඩවුන් වෙලා ඉන්න සෙනගට. ඉතින් මේ අපිට මේ ඛණ්ඩ නැහැ අපි මැරෙනවා අපි මෙහෙමයි කිය මේ ආණ්ඩුවට පනින්න එපා. ආණ්ඩුව කිසි කෙනෙකුට කිව්වේ නැහැ මේ මැද පෙරදි ගෑවිලා හම්බ කරගෙන කාපල්ලා කියලා. කාටවත් කිව්වේ නැහැ. යන්න ඕනේ කෙනාට සහයෝගය දුන්න විතරයි ආණ්ඩුව කෙරුවේ. ඒක ඒජන්සි කරුවන් මගෙන් හරි විදිහට කෙරුවද වැරදි විදිහට කෙරුවද කියන්නේ අපි දන්නේ නැහැ. අපි කොහොම හරි මේ රටවල් වලට ආවා. මේ රටවල් ඉඳන් අපි හම්බ කරගෙන කනවා. ඉතින් අපි හම්බ කරගන්න දේ ඒ විදිහට අපි ස්තුති කියලා දෙවියනේ කියලා ස්තුති කියලා අපිට පුළුවන් විදිහට අපි ජීවත් වෙන්න අපි දැනගන්න ඕනේ. ඉතින් මේක මේ මිනිස්සුන්ට බැලලා ගිරිය පුප්පගෙන මේ YouTube එකේ නිකන් කාලේ කන කාලකන්ණි මිනිස්සු හින්දා මේ මිනිස්සු නිකන් නන්නත්තර වෙලා ඉන්නේ. දැන් වතුර උගුරක් දෙන මනුස්සයටත් වතුර උගුරක් මේ දෙන්නේ නැත්තේ. එතකොට හැම මැද පෙරදිග රටකම ඉන්නවා සෞදි අරාබිය, කුවේට් රාජ්‍ය, කටාරය, බහරේනේ, ඕමානේ මේ හැම තැනකම අපේ ලාංකිකයෝ ඉන්නවා. සෞදිය මම දන්නවා ගොඩාක් ඉන්නවා මේ අසරණ වෙලා ඒගොල්ලන්ට කර කියා ගන්න දෙයක් කොහෙත්ම නැති මේ රජයටත් තානාපති කාර්යාලවලටත් මේ කරන්න බැරි. මොකද සෞදිය තමයි වැඩිපුරම මේ ප්‍රශ්නේ අදාළ වුණේ. ඉතින් මේ වගේ අපේ ලාංකිකයෝ හැම තැනම ඉන්නවා. ඉතින් අපේ ලාංකිකයෝ කරන්න ඕනේ ඒ අසාධනේ නැති ලාංකිකයෝ කරන්න ඕනේ පුළුවන් අය හැමෝම එකතු වෙලා එක කණ්ඩායමක් එකතු වෙලා පුළුවන් විදිහට මේ මිනිස්සුන්ට වතුර බෝතලයකින් හරි අපේ කම පෙන්වන්න අපි සහයෝගය දෙන එකයි මේ වෙලාවේ කරන්න ඕනේ. මේකට මේ ජනාධිපතිතුමා පලි නෑ. ජනාධිපතිතුමා කාටවත් COVID-19 දුන්නේ නෑ. එතුමාට හෙට හැදුනත් කරන්න දෙයක් නෑ. එතුමාගේ පවුලේ අයට ඇමරිකාවේ ඉන්න මේ හෙට හැදුනත් කරන්න දෙයක් නෑ. මේක ලෝක වසංගතයක්. වසංගතයෙන් බේරෙන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන එක අපි කරන්න ඕනේ. එච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් මේකේ මේ ඇවිල්ලා මේ එක එක කැත විදිහට මැතිවරණයට තොපිලා ඡන්දෙ දෙන්න එපා. තොපිලා මේකෙන් ඊට පස්සේ පාඩමක් ඉගෙන ගනියව තොපිලා වුන්ට ඡන්දෙ දීලා වුන් පුටුවට ගෙනියන්න එපා. ඡන්දය කියන්නේ පුද්ගල අයිතිවාසිකමක්. පුද්ගලයාගේ අයිතිය ඒක දෙන්න එපා කියලා අපි කිසි කෙනෙකුට කියන්නේ අපිට අයිතියක් නැහැ. ඒක දෙන කෙනා ඡන්දය දෙන පාවිච්චි කරන පුරවැසියා තමයි ඒකට තීරණය දෙන්න ඕනේ. කොහොමද අපි ඡන්දය දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. එතකොට රටක පුරවැසියෙක් හැටියට ඔබට වගකීමක් තියෙනවා. ඔබට හරි නායකයා සහ එතුමාට සහාය දෙන කණ්ඩායම තෝරගන්න. හැබැයි හොරු නෙමෙයි. හොරු තෝරගන්න කියලා මම කියන්නේ නැහැ. I'm sorry. ඉතින් මේ කොහොම හරි දැන් ඒ වගේ තත්වයකදී දැන් මේ ඡන්දයක් ඉදිරියට එනවා. ඡන්දය ඉදිරියට එනකොට ඒකට ඡන්දෙ දෙන්න එපා කියලා මේ කොවිඩ් හැදුණා කියලා මේ අපි මැද පෙරදිගේ ඉන්නවා කියලා කොවිඩ් හැදුණා කියලා ඡන්දෙ දෙන්නේ නැහැ. අපේ ගෙවල් වල උන්ට තොපේ ගෙවල් වල උන්ට ගියපියව මේ ඡන්දෙ දෙන්න එපා කියලා මේ වගේ කැත වචන පාවිච්චි කරන්න එපා. මේ ඡන්දෙ දෙන්න එපා කියන එක ඒක පුද්ගලයා ඒ වෙලාවට ගිහිල්ලා ඒක කරා. ඒක පුද්ගල අයිතිය. පුද්ගලයාගේ අයිතිය නැති කරන්න මේ Facebook වලට එන මේ මාධ්‍යවේදීන්ට බෑ. ඉතින් මේ මාධ්‍යවේදී ඇවිල්ලා මෙහි මාධ්‍ය කතන්දර කරුවට මේ ගෙවල් වල රැකියාවල් කරන අය. ඒකෝට මේගොල්ලෝ මේ ගෙවල් වල රැකියාවල් කරන්න ආවේ ඇයි? ඒගොල්ලන්ට තිබුණානේ ලංකාවේ මේ ඔය විදේශ අමාත්‍යාංශය හරි කොහේ රස්සාවක් කරගන්න. මට එහෙම දැනුමක් තියෙනවනම් මම එහෙම මේ එන්නේ නෑ මෙහි. මමත් ආවේ වහල් සේවයට මෙහෙට. අපි වහල්ලු අපි කොයි තරහදීම රැකියාවක් කරුවත් අපි කරන්නේ වහල් සේවය මේ ඇවිල්ලා. ඉතින් ඒක නිසා මේ තොපිලා යන්න එපා. තොපිලා මේ ආණ්ඩුවට ඡන්දෙ දෙනවා නම් නොදෙනවා නම් ඒක තමන්ගේ අයිතිය. ඡන්දෙ නොදී හිටියට ඒක කිසිම ප්‍රශ්නකුත් නැහැ. ගෝඨාභයස අනිවාර්යෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂද අනිවාර්යෙන්ම අගමැති. ඊට පස්සේ එයාගේ කණ්ඩායම තෝරගනි මිනිස්සු 3-2 බලය අනිවාර්යෙන්ම එතුමාට ලැබෙයි. ඒ ලැබුණාම රට ගෙනියන එක එතනින් එහාට එතුමා කරගෙන යයි. දැන් තව දෙයක් තමයි තාම මේ තානාපති කාර්යාලවල ඉන්නේ යහපාලන රජයේ ඉන්න නිලධාරි මණ්ඩලය. එහෙන් පත් වෙලා ආපු නිලධාරි මණ්ඩලය තමයි තාම මේ යහපාලන රජයේ අය තමයි මේ හැම තානාපති කාර්යාලයකම තාම ඉන්නේ. මොකද තාම මේ ජනාධිපතිතුමාට තාම මේ පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් නැහැනේ. ඉතින් එතකොට මේගොල්ලන්ව තෝරලා අරින්න කරන්න තාම එතුමාට අයිතියක් බලයක් තාම නැහැ. ඉතින් ඒක නිසා මේ යහපාලන රජයේ නිලධාරීන් තමයි ඉන්නේ. ඉතින් මේ නිලධාරීන්ට බනිනවා මේ පොහොට්ටුවේ උන් ගිහිල්ලා ඒ නිලධාරීන් එක්කලා එකතු වෙලා මේ වැඩ කටයුතු කරනවා කියලා. ඒ නිලධාරීන්ට පොහොට්ටුවේ කිසි කෙනෙක් කුවේට් වල නම් මම දන්න තරමට නම් කුවේට් වල කිසි කෙනෙක් ගිහිල්ලා ඒ නිලධාරීන්ට බල කරලා නැහැ. මේ ඡන්දේ තියන්න එපා. මෙහෙමයි අරෙමයි මේ බල මෙහෙම
කරපම් මෙහෙම කරපම් කියලා මේ පොහොට්ටු වල කිසිම ශාඛාවක නිලධාරියෙක් ගිහිල්ලා නැහැ තානාපති කාර්යාලයට. අපි කතා කරනවා තානාපති කාර්යාලයට අනිත් මිනිස්සු වගේ ඕනෑම පොඩි මිනිහෙකුට තානාපති කාර්යාලයට කතා කරලා බඩු මල්ලක් ඉල්ල ගන්න පුළුවන්, ඉල්ලගෙන ගිහිල්ලා දෙන්න පුළුවන්. එතුමන්ලා ඒ තරමට නිහතමානී, ඒ තරමට වෙන අද මම තානාපතිතුමා එක්ක කතා කරුවා උදේවරුේ. එතුමා බොහොම නිහතමානී මිනිස්සෙක්. නමුත් ඉතින් අපේ හිටපු තානාපතිතුමා වගේ ඇක්ටිව් පර්සන් කෙනෙක් නෙමෙයි. නමුත් එයා පූල් එකෙන් ආපු හොඳ උගත් රාජ්‍ය නිලධාරියෙක්. ඉතින් එතුමාට පුළුවන් ඕනම දෙයක් තියෙනවා නම් කතා කරන්න. එතුමා බොහොම අගය කෙරුවා මේ මිනිස්සු මේ රටේ වැඩක් කරන මිනිස්සු ගැනත් එතුමා බොහොම අගය කරලා කතා කරුවා මාත් එක්කලාද උදේ. ඉතින් අපි හිතන්න ඕනේ අපිට පුළුවන් සහයෝගයක් තියෙනවනේ අපේ මහ ගෙදරට ලබා දෙන්න. අපිට ඒක වාහනයක් හොයාගන්න ඕන නම් ඒකෙන්ද වෙනත් එකකින්ද ලෙඩෙක් ඉන්නවා කියලා කොහේ හරි තැනක ඉන්නවා කියලා අපි දන්නවා නම් ඒක තානාපති කාර්යාලයට ඔබට දැනුම් දෙන්න පුළුවන්. ඒ වගේ මේක හැමදේම තානාපති කාර්යාලය කරනකම් බලාගෙන ඉන්නත් එපා. මොකද තානාපති කාර්යාලය දන්නේ නැහැ එළිය වෙන දේවල්. මිනිස්සු කවුරු හරි ඒගොල්ලන්ට එක කියන්න ඕනේ. මොකද ඉන්න සෙනඟ සේරම තානාපති කාර්යාලය ලෙඩ වෙන මිනිස්සුයි ඇක්සිඩන්ට් වෙන මිනිස්සුයි ඒගොල්ලෝ දන්නේ නැහැ කවුරු හරි දැනුම් දෙනකම්. ඉතින් අපි ඒවා කියන්න අපි බැඳිලා ඉන්නවා. ඉතින් ඒ වගේ ඡන්දයත් එහෙමයි ඔබේ අයිතිවාසිකම මේව කරන්න මේ මිනිස්සුන්ට ඉඩ තියන්න එපා. ඔබට ඡන්දය දෙන්න ඕනේ නම් ඔබ ගිහිල්ලා උදේට ඒ ඡන්දය පවත්වන දවසට ගිහිල්ලා උදේට ගිහිල්ලා ඡන්දය දාන්න. මේ මිනිස්සු කියන හින්දා මේ ඡන්දය දෙන්න එපා. උඹලා අර එහෙමයි මෙහෙමයි කියලා යටිගිරියෙන් කෑ ගහගෙන මං හිතුවා මේ මනුස්සයාට heart attack එකක් හැදෙයි කියලා. ඒ තරමට යටිගිරියෙන් කෑ ගැහුවා. කොහොමද මෙහෙම මම අහන්නේ මේ රජයෙන් හැම රජයකින් මම අහන්නේ කොහොමද මේ මිනිස්සු මේ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඇයි බැරි මේ උදේ හිට රෑ වෙනකම් මේ අසභ්‍ය වචන වලින් කුණුහරුප කියලා මේ රාජ්‍ය නිලධාරීන්ව හෙලා දකින Facebook එකට එන මිනිස්සුන්ට යම්කිසි දඬුවමක් ලබා දෙන්න බැරි ඇයි? මට නම් ඒක තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කරන්නේ? මේ විදිහට වෙන රටක කතා කරුවා නම් මෙලහකට මේ කූඩුවල ඒ තරමට. ඉතින් ඒ තරමට කැත විදිහට කතා කරන්නේ මේ නිලධාරීන්ට. මේ රජයේ මේ ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට සහ නිලධාරීන්ට. ඉතින් ඒක හරි වැරදි. ඒක ඔබ අකමැති කෙනෙක් ඉන්නවා නම් ඔබ සද්ද නොකර ඉන්න. ඒ අකමැති කෙනාව මේ කතා නොකරට කමන්නේ නැහැ. අකමැති කෙනා ගැන කතා නොකර ඉන්න. නමුත් රටේ නායකයව මේ විදිහට මේ පහත් කරලා කතා කරන්න එපා. එතුමා ඇවිල්ලා තාම මාස කීපයයි. එතුමාට තාම වැඩක් කරගන්න තියා තාම මේ මොකකටවත් කිසිම දෙයක් කරගන්න තාම එතුමාට මේ පාර්ලිමේන්තුවක් නැහැ. ඉතින් මිනිස්සු අර ඉන්න කණ්ඩායමක එකතු වෙලා තමයි මේ වැඩක් කරන්නේ. ඉතින් ඡන්දය පාවිච්චි කරලා මේ මැතිවරණ ඉවරනාට පස්සේ මේගොල්ලෝ මේ මොකක් හරි තීරණයකට එයි කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මැද පෙරදිග ඉන්න මගේ සහෝදර ජනතාවට මම කියනවා පුළුවන් හැම කෙනෙක්ම ඉන්නවා නම් ඉතාම ඉවසීමෙන් කටයුතු කරන්න මේ අවාසනාවන්ත අවස්ථාවේදී මේ ලෝකය ගිනි අරගෙන තියෙන මේ අවාසනාවන්ත අවස්ථාවේදී ඔබ ඉතා මේ කල්පනාකාරීව ආරක්ෂාකාරීව ඉන්න කියලා මම කාරුණිකව ඉල්ලනවා ඔබගෙන්. ඔබට පුළුවන් විදිහට ඔබගේ වැඩ කටයුතු කරගෙන යන්න, බෙහෙත් ඒත් අරගන්න, ඒ වගේ වැඩ කටයුතු කරගෙන යන්න කියලා මම කාරුණිකව ඉල්ලනවා. Hi. Good.